වැව්පැති රාජ්‍ය අභිමානය රජරට TV YouTube channel. වසංගත රෝගී හැදෙන එක එක්කෙනා මැරෙන්නට ගාමුන්ට ආරංචි. ගාමු ඉඳලා ඔක්කොම ඒ කීයකේ ඉර කරලා ඒ පිටින් ලොක් කරලා. බලලා ඊට පස්සේ බා ඉඳන් බා අපිට බෝවේ කියලා. දැන් ගේ ඇතුලේ එක එක්කෙනා මැරෙනවා. ඒ බ්‍රාහ්මණයාගේ පුරোহিত බ්‍රාහ්මණයාගේ එක පුතේ හිටියා. මේ පුතා බැලුවා මටත් මැරෙන්න මේ දෙන්නේ කියලා පිටිය බිඳගෙන පිටිපස්සේ රෑ ජාමේ පැනලා දිව්වා. පැනලා දුවලා හිටන් ඈත පළාතකට ගියා. හිමාලය කිට්ටුවට ගියා. කොහෙද ගියේ? තක්ෂශිලාවට. දැන් තක්ෂශිලාව ආйти පාකිස්තානට. पाकिस्तान तक्षशिला प्रदेश තියෙන්නේ पाकिस्तान බෝඩරෙන් යාට ඉන්දියන් බෝඩරෙන් නෙමෙයි ඉන්දියන් බෝඩරෙන් මෙහා නෙමෙයි එතකොට අද තක්ෂශිලාවට යන්න නම් අපි යන්න ඕනේ පාකිස්තාන. එතකොට මෙයාට මේ තක්ෂශිලාව හරි ප්‍රසිද්ධයි විශ්වවිද්‍යාල වලට. එහින් ආචාර්ය ගුරුවරුන්ට මොකක්ද කියන්නේ? අහලා තියෙන කියන්නේ? yes දිසාපාමොක්. දිසා කියන්නේ දිසාවට ප්‍රමුඛ. හැම පැත්තටම ප්‍රමුඛ ප්‍රධාන ආචාර්යවරු හිටියා. මම එක දිසාපාමොක් ආචාර්යවරු ගාවා. මම බ්‍රාහ්මණ පොඩි නිසා මම බාරගත්තා. බාරගෙන ඉගෙනුවා. දැන් මම හොඳට ඉගෙන ගත්තා. ඉගෙනගෙන දැන් ඉතින් වන්දනා කරලා ගුරුවරයාගේ දැන් ගමට යන්න පිටත් වුණා. දැන් ගමට යන්න බෑ. දැන් අසවල් පවුලේ කියලා දැනගත්ත මිනිස්සු දන්නවනේ මේ අර සංගතයේ පවුලේ කොල්ලා කියලා. දැන් මම හිමින් මගකට බලාගෙන යනවා කියලා. කොහොම ගිහිල්ලා වැටුණා ගමකට. ඒ ගම සැඩොල් ගමක්. චණ්ඩාල මිනිස්සු ඉන්න ගම. චණ්ඩාල මිනිස්සු කියන්නේ දැක්කද මම කියන්නේ? දැක්කද? වහන්ට කිව්වේ ඒකයි. ඒ සැඩොල් ගම ඉන්ටර්නෙට් එක ගැන මම පොඩ්ඩක් කියන්නම්. දැන් මේ සැඩොල් ගමකට පස්සේ කියන්නම්. इंटरनेट की निकाला थी ना आहा थी फेसबुक आहा थी यूट्यूब आहा थी ना ओवे गालांनी खुलू जरावद साधु की पेंडल हैं आसानी एक मेवा का මාළු වල්ලන යාත්‍රාවට කියන ට්‍රෝලර් යාත්‍රා කියලා විශාල වට. ලෝකයේ මිනිස්සුන්ට විශාල ට්‍රෝලර් යාත්‍රාවක් හැදුවා. සතර මහා සාගරේම වැහෙන්න දැලක් කෙරුවා. දැල ඉඳලා විශාල දැල නොවේ. ඒකේ දැල දැන් මාළු ටික එකතු කරනවා මෙහෙම කරකෝ. එතකොට දැල ඇකිලි එනවා. එතකොට මේකට මහා විශාල තල්මස් මහා උගත් මාළු නූගත් මාළු සාලිකාර මාළු දුප්පත් මාළු සිල්වත් මාළු දුසිල් මාළු මහානවිච්ච මාළු මහාන නොවෙච්ච මාළු ඔක්කොම මාළු කෙල්ලෝ මාළු කොල්ලෝ මාළු ආච්චිලා සීයා මාළු මේ ඔක්කොම හාල් මැස්සෝ ඔක්කොම අර දැලට
එක ගොඩට ආවුණා. දැලට අහුවෙච්ච නැති එක බේරෙනවා. ස්මාර්ට්ෆෝන් එක අතහැරපු එක බේරෙනවා. අනිත් සියලු දෙනා දැලට අහු වෙනවා. බේරෙන්න බෑ. ඒ දැලට අහු වුණාට පස්සේ ඒකට කියන්නේ අන්තර්ජාලය කියලා. ඒ දැලට අහු වුණාට පස්සේ ඒ දැල අස්සෙන් එන හොරු ඇවිල්ලා රිංගනවා දැලේ අහුවිච්චාගේ පපුවට. රිංගලා පපුව ආසේ තියෙන ගුණධර්ම ඔක්කොම නැසනවා. ඔක්කොම ගුණධර්ම ටික නැසනවා. මහා වල් අදහස් දානවා. කුපාඩි අදහස් හිතට ඇතුළු කරනවා. දේශය ඇතුළු කරනවා. සිත කලම්බනවා. ඉන්ද්‍රිය සංවරයෙන් නැසනවා. කැමතියි දැලේ බේරෙන්න. අකමැතියි දැලට රිංගන්න. දැලේ රිංගපු අයට ඕක වෙනවා බයි. බේරෙන කෙනෙක් බේරෙන්න. ගුණ ධර්ම පැහැර ගන්නවා. ඉතින් අර බ්‍රාහ්මණයා ගම්මානයකට ගියා. ඒ ගම්මානේ සැඩොල් ගම. ඡණ්ඩාල මිනිස්සුන්ට ගම. ශුත්‍රයන්ගේ ගම. ඡණ්ඩාල මිනිස්සු සාමාන්‍යයෙන් කරන්නේ වැසිකිලි කඩවල් අදින එක, තර පළමින් ගය. වතුර අදින එක. මිනිස්සුන්ගේ ඔය දාසකම් කරන්නේ. ඔය ඡණ්ඩාල ගමේ මහා බෝධිසත්වයෝ තිබිලා හිටියා. සැඩොල් වෙලා. මහා බෝධිසත්වයන්ට යම් කිසි මන්ත්‍රයක් ලැබුණා. එතකොට මේ බෝධිසත්වයෝ ඒ මන්ත්‍රය හොඳට ජප කරගත්තා. සිද්ධි කරගත්තා. සිද්ධි කරගෙන ඒ මන්ත්‍රයෙන් පුළුවන් අවාරයට අඹගෙඩි උපද්දවලා දෙන්න. ඉතින් මේ බෝධිසත්වයෝ කරේ තියාගෙන කදලකලා තිබුණා. කද අර දීපතුලට දෙපැත්තෙන් එල්ලගෙන යන කද අපි පුංචි කාලේ මාළුවේම විත්ති එකක් තමයි. ඒ වගේම තියෙනවා. මාළු එළවලු කොස් කදේ තමයි දෙන්නේ අපිට මතක පොඩි කාලේ. එතකොට මෙයා මේ කදත් අරගෙන පැන් සෙම්බුවත් අරගෙන වනාන්තරයට ගිහිල්ලා ලොකු අඹ ගහක් දිහා බලන අවාරේ කොල්ල විතරයි. අඹ ගහ ළඟ ඉඳලා සත් පියවරක් එනවා ඉස්සරහට. හිට ගන්න. අතට අරගෙන පැන්කොතරේ මතුරන්න ගන්නවා අර පැන්කට. මතුරලා අතින් අරගෙන අර ගහට පැන්වලින් ගම සබ ගහලා අර ගහේ ඔක්කොම තිබෙන පරණ පොළ ටික ගිලී වැටෙනවා. එසැනින්ම රතු පාට දළු දානවා. කොළ මෝරලා සිලි ගහලා මල් පිපෙනවා. මල් පිපිලා ගැට හැදිලා ගෙඩි හැදිලා රන්වන් පාටට ඉදිනවා. ඉදිලා සට ගාලා වැස්සක් වහින්නේ නැහැ. ගහෙන් ගෙඩි හැදෙනවා. එතකොට බෝධිසත්වය එතනම වාඩිලා හොඳට කුස පුරා අඹ බුදිනවා. ඊට පස්සේ හදට අඹ එකතු කරගන්නවා. එකතු කරගෙන නගරයට යනවා. නගරයට ගිහින් අඹ විකුණද්දී ඒ පලාතම සුවඳයි. අර බවුණා ගියා.
පිටියක් ඉල්ලගත්තා. පැත්තකට ගොයින් කෑවා. කල්පනා කළා ෂා දිව්‍ය රසයි. මේ ආරේ මොන්ද අඹ මෙච්චර හොඳ අඹ ගේන්න පිළිවෙලක් නැහැ. එක්කෝ මොකක් හරි ඖෂධ බලයකින් එක්කෝ මන්ත්‍ර බලයකින් මම මේ රහස අල්ල ගන්න ඕනේ. කවුද මේක හිතුවේ? අර බ්‍රාහ්මණය. එතකොට බ්‍රාහ්මණය මෙයා සැඩොල. ඊට හොඳ කල්පනාවෙන් හිටියා. අනිත් දවසේ මෙයා බලාගෙන හිටියා හැංගිලා කොහොමද මේ කරන්නේ කියලා. දැක කැලේට යනවා. හැංගිලා බලන් හිටියා. කැලේට ගියා ගහක් ළඟ අඹ උපද්දවන්නට දැක්කා. දැකලා කෙලීම මෙයා ගියා ඒ ෂඩොල් තුමාගේ ගෙදරට. යනකොට හාමිනේ හිටියා. කිව්වා අනේ අපේ ආචාර්ය පාරේ ඉන්නවද කියලා. නෑ පුත්‍රයා වන්නේට ගියා. දැන් මම නොදන්නවා වගේ. අනේ නම් මං ඉන්නකන් කියලා හිටියා. බෝධිසත්වෝ නගරයට ගොහින් අඹ විකුණලා ධනයක් අරගෙන ගෙදරට එනවා. ඒකට මේ කොල්ලෙක් කියනවා ඇවිල්ලා. තරුණයෙක්. මේ තරුණයාගේ කේසාන්තයේ සිට පාදාන්ති දක්වා බෝධිසත්වෝ බැලුවා. බලලා හිතුවා මේක අසත්පුරුෂයෙක්. ගෙට ගොඩ වෙලා හාමිනේ නෙවෙයි හාමිනේ මේ කොල්ල කවුද? වණී ස්වාමී මේ ඔබතුමා හමු වෙන්න ඕනි කියලා මේ ආචාර්ය පාදේ ඉන්නවාද කියලාගෙන ආචාර්ය පාදේ ඉන්නවාද කියලාගෙන එහෙනම් මේක මගේ මන්ත්‍රය ඉගෙන ගන්නට වෙන්නේ මේකට මන්ත්‍ර හරියන්නේ නැහැ කිව්වා. මේකට මන්ත්‍රي පිටින්නේ මේක අසත්පුරුෂයෙක් කිව්වා. ඊට පස්සේ හාමිනේ කිව්ව කොල්ලට පුතා උඹට ඉතින් මන්ත්‍රය ගන්නට නම් වැඩේ හරියන්නේ නැහැ කිව්වා. අනේ එහෙම කියන්න එපා. මං එහෙනම් උපස්ථාන කරගෙන ඉන්නම්කො මේ ගෙදරට වෙලා පිටපන් කිව්වා. දැන් දර පලනවා වතුර අරගෙන වතුර අදිනවා වත් වෙනවා 16 වගේ වැඩ කොයි ගෙදරද? සැඩොල් ගෙදර. කවුද මේ? බමුණා. බමුණා කියලා කියන්නේ දැන් අපි කියන්නේ කේන්ති කියලා බමුණා වගේ ඉන්න බලන්න කියලා ඒ නෙමෙයි. ඒක නෙමෙයි. දැන් බමුණා කියන්නේ මොකෝ? බ්‍රාහ්මණ වංශය. ඉහළ කුලේ. දැන් ටික ටික මේ ගෙදරට දැන් මෙයා සෙට් වුණා. දැන් ගෙදර ළමයි වගේ වැඩ කරනවා. දවසක් බෝධිසත්වෝ නිදාගත්තී ඇඳේ තියෙන කකුල් හතරක් ලී ඇඳ ඒක කකුලක් කැඩුනා. ඒකට බෝධිසත්වෝ කිව්වා කොල්ල මෙහෙවල මේකට අඩයක් තියපන් කිව්වා. ඇඳ පාත් වෙන නිසා අඩයක් තියන්න බැලුව වටපිට අඩයක් නෑ. මේ ළමයා මොකද කළේ? දන ගහගෙන Taman කලවට ඇඳේ මුල්ල තියාගෙන එළියටකන් ඇහැරන් හිටියා. ඒ බෝධිසත්වයෝ මන්ත්‍රي දුන්නේ. එච්චර කැප වෙලා මන්ත්‍රي දුන්නේ. අපි තමයි ඔය දෙන්නේ දුෂ්කර දාගන්න කියලා. අපිට ගහලා යනවා ඊට පස්සේ. මන්ත්‍රي දුන්නේ. එතකොට බෝධිසත්වයන්ගේ බිරිඳට ධර්මයක් ලැබෙන්නේ කියලා. වින්නඹුව මට ඉන්න බැරි වුණා. වින්නඹු වැඩෙත් මේ කොල්ල කළා නෙවෙයි. එතකොට බෝධිසත්වයන්ගේ බිරිඳට පුදුමාකාර පැහැදීමක් ඇති වුණා. කවුරු ගැනද? කොල්ලවා ගැන. පැහැදීමක් ඇති වෙලා කීවා අනේ ස්වාමී බලන්න මේ ගැහණු කෙනෙක් කරන දේ මේ කොල්ලා කළා නෝයි. පුදුම විදිහට උපකාර කරානේ. අනේ මේ කොල්ලට පිට වෙන්න. මේකට මන්ත්‍රී පිට නැතුණාත් කමක් නැහැ. ඔකට පිටියත් එක නැතත් එකයි.
අනේ මන්ත්‍රීට ආසාව වෙනවා මේ 16 වගේ මේ මැරිගෙන වැඩ කරන්නේ. අනේ මන්ත්‍රී දෙන්න. බුදුසසුන කිව්වා එහෙනම් මං කැමති නෑ ඔය කියන නිසා මං දෙන්න. කියලා කොල්ලට කතා කරලා ඉතින් මං පෙළ හදලා වාඩි කරලා ඒ සැඩොල්තුමා උසපුටුවක ඉඳලා අර කොල්ලට තරගාගෙන ඉන්න කියලා වැඳගන්න. දැන් මං එහෙනම් මන්ත්‍රී දෙනවා. දැන් මේ මන්ත්‍රී දෙන ආචාර්යවරයා මම කිව්වා. අර කොල්ල වැඳගෙන එහෙමයි තම්නාසි මගේ ආචාර්ය. මන්ත්‍රී දුන්නා. දීලකුවා මතක තියාගන්න ළමයා යම් මේ මන්ත්‍රේ ඔබට ලැබුච්ච නිසා ඔබට ගොඩාක් ලාභ සත්කාර ලැබෙන්න ගන්නවා. කීර්ති ප්‍රශංසා ලැබෙන්න ගන්නවා. වැඳුම් පිදුම් ලැබෙන්න ගන්නවා. මේ මන්ත්‍රේ නිසා ඔබ ප්‍රසිද්ධියටපත් වෙනවා. එතකොට රාජ කෙනෙක් හරි රාජ අමාත්‍යෙක් හරි ඉබ්බෙන් අසාවි මේ මන්ත්‍රේදී ගුරුවරයා කවුද? එතකොට හංගන්න නැතුව කියනවා මගේ ගුරුවරයා චණ්ඩාල මානසික උත්තමෙක්. සරියොත්තුමෙක් මට මේ මන්ත්‍රේ දුන්නේ කියලා සංගමන දෙපා කිව්වා. සංගමන දෙපා. අද ඉන්නවා මගේ ළඟ වාහන වෙලා ඔය එක එක තැන් වල ඉන්නවා. අනේ අපි මහා වෙනා නෙමෙයි කියන්නේ. අපි සම්බන්ධයක් නැහැ කියන්නේ. කරලා නෑ. ගුරුවරයා ප්‍රතික්ෂේප කරනවා. ඒ තමන් හයියයි කියලා හිතන්නේ ගුරුවරයා දීපු සිවුරයි ගුරුවරයා ගන්නපු දාපන්. ඒක අරගෙන යනවා. එහෙම නෙමෙයි. මිනිසුන්ට එනවා. එතකොට මම නෑ අනේ මම මෙහෙම කරනවා මට අමතක වෙනවා මං හිතපු තත්ත්වය දැන් ඉන්න තත්ත්වය ඔබ වහන්සේ මට මේ මන්ත්‍රේ දීලා විසාරය හතක් නෑ මට කළේ කියලා මන්ත්‍රේ තරම් වැඳලා පිටත් වුණා. පිටත් වෙලා යන ගමන් ඒක ගමකට ගියා. කැලෑවක තියෙන අඹ ගහ. සෙම්බුට වතුර ටිකක් ගත්තා. අඹ ගහ ළඟට ගියා. පීවර 7ක් දුරින් හිටගත්තා. මන්ත්‍රේ ජප කළා. අතුරු වතුර ගත්තා. වතුරකින් දැවුව ගහට. සලසල ගාලා කොර ටික හැදුනා. රතු පාට දළු පිපීගෙන ගියා. කොළ හැදුනා, ගෙඩි හැදුනා. රන්වන් පාටට සූද හමන ප්‍රණීත අඹ සටසට ගාලා වැටුණා. කොළ ගෙන ගත්ත වෙලේ හරිනේ. තවත් හොඳට බව පිළින්න කාලා මල්ල පුරවගෙන ගියා. දැන් මේ බර්ණැසට ගිහිල්ලා දැන් මෙයා අඹ කාව මිනිස්සු මේ අඹ මෙයා හොයාගෙන එනවා. කතා බැලට ඇතුණා මේ තරුණයෙක් ඇවිල්ලා අල්තේ අඹකට දාලා. රත්තරන් පාට අඹ සුවඳේ බෑ. රසයේ බෑ. මේව ප්‍රණීත රස තියෙන අඹ අපි කලා නැහැ කියලා. රජුගේ අමෝදන බාහිර උයන් පල්ලා යනකට සුවඳ හමන අඹ ව්‍යාපාරත් මේ කාර්යගෙන ගිහින් රාජ්‍යරුවන්ට දුන්නා. රජතුමනි අලුත් තබවමක් ඇවිල්ලා වෙලද පොළට. එක්කෙනෙක් ගාවේ මේක තියෙන්නේ කිව්වා. රජතුමා කෑවා. රසනහර පිනා ගියා. රාජ්‍යරුව කිව්වා ඈගොඩි මෙතේ කාලෙට මම මෙතන රස අබ කාලා නැහැ. මින්ම අදින් පස්සේ මාලිගාවට ඒ තරුණයාකින් අඹ ගන්න. දැන් මොන දිනපතා මාළිගයට අඹ සපයන්නේ කවුද? අර බ්‍රාහ්මණ තරුණයා. දවසක් රජුගේ එන්න ගියාම කොයි කොල්ලට කොල්ලාවා. දැන් මාළිගාවට සෙට් වුණා. දැන් මෙයාට මාළිගාවෙන් වෙනම දුන්නා ඉන්න නිවාසය.
මෙයා ධන සම්පත් දුන්නා. දැන් මෙයාට ගෝල බාල ඉන්නවා. මෙයා තමයි මාලිගාවේ රජුන්ට අඹ සපයන කෙනා. දවසක් රජු කිව්වා මේ ළමයා ඔබ මහා ඊර්ති බලයකින් මේ අඹ ගන්නේ. මට හරි ආසයි ඔබ අඹ ගන්න විදිහ බලන්න. පෙන්වන්න පුළුවන්ද කියලා. පුළුවන් මහරජා. ඊට පස්සේ රාජ උද්‍යානයට ගියා. මහජනයන් ආවා. අඹ පෙළහර බලන්න. ඊට පස්සේ රජු කිව්වා රජු මගුල් ශිලාතලේ වාඩි වෙලා තරුණයාට කිව්වා පුත්‍රයා එහෙනම් මේ අඹ මවලා දෙන්න. එහෙමයි දිවෙන්න සෝ බලන්න එනක් කියලා සිම්බුවකට අරගෙන ගියා. අඹ ගහකට. ගිහිල්ලා පියවර හතක් මැනලා පස්සට ඇවිල්ලා හිටගෙන මතුරුලා නෑ එන්නේ මතුරුලා වුණ අඹ වලට වතුරින් ගැහුවා. ගහපු ගමන් අර විදිහටම පරණ කොළ හැරිලා අලුතෙන් කොළ හැදිලා රන්නන් පාට අපිට ලොකු අඹ ගොඩක් කියලා මේ දෙන්න නැහස වරදන්න. රාජ්‍ය වේවා. නෑ සතුටුනා කාලා බිලා ආගියා. ගිහිල්ලා දැන් දිගටම දැන් අඹ කියනවා. දවසක් රාජ්‍ය වේවා මට හරි ආසයි ආයමත් ඔබ අඹ මවනවා බලන්න. එහෙමයි දෙවියන් වහන්සේ වටින්නේ. කියලා කන්දිය පොකේ උද්‍යානට. ඒ කන්දිය රජු ඇහුවා ඇලනෝ. මට ඇත්ත කියන්න. ඔබට මේ නාගේ අඹ දිනවද? ගාන්ධර්මයේ අඹ මවල දිනවද? ඖෂධ බලයක්ද? මන්ත්‍ර බලයක්ද? ඔබ ඇත්ත කියපන්. එතකොට මම කියනවා දෙවියන් වහන්සේ එහෙනම් මම ඇත්ත කියන්නේ. කියනකොටම මතක් වුණා. මොකද මතක් වුණේ? එදා ගුරුවරයා ඉස්සරහා ධන ගහගෙන වැඳගෙන කිව්වා කවුරු හරි ගුරුවරයා කිව්වා යාට ඔබට මම මන්ත්‍රය දෙනවා. කවුරු හරි ඔබෙන් ඇහුවොත් මේ මන්ත්‍රය දුන්නේ කවුද කියලා කියපන් චණ්ඩාල පුත්‍රයෙක් මට මේ මන්ත්‍රය දුන්නා කියලා. මතක් වුණා. මතක් කිච්ච ගමන් හිතුවා හප්පේ මම මේක තියන්නේ කොහොමද? දැන් මට කොහොමද මන්ත්‍රේ ප්‍රැක්ටිස්? දැන් මේක වරදින්නේ නැහැ මට. කියලා කිව්වා මහරජය මේකේ සීමේ මන්ත්‍රයක් නෙවෙයි. මම තක්සිලාවේ කොයි ශිල්ප ශාස්ත්‍ර හදාගත්තී මන් තරම් දක්ෂ ශිෂ්‍යෙක් හිටියේ නැහැ. දිසාපාමු මහා බ්‍රාහ්මණාචාර්යතුමා මට බොහොම පැහැදුනා. උන්වහන්සේ මහා සාල ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණ වංශිකයෙක්. උන්වහන්සේ මට කිව්වා පුත්‍රයා ඔබට මම විස්මිත මන්ත්‍රයක් දෙනවා. ඔබ කිසි කෙනෙක් දන්නේ නැති දුර්ලභ මන්ත්‍රයක් දෙනවා ඔබ ගනි. එහෙමයි දෙවියන් වහන්සේ මට මන්ත්‍රය ලැබුණේ කිව්වා. එහෙම කියනකොටම ප්‍රතික්ෂේප වුණා. මොකද ප්‍රතික්ෂේප වුණේ? ගුරුවරයා ප්‍රතික්ෂේප වුණා. මෙයා ගත්තා එහෙම කියලා බොහොමයි රජු සතු බොහොමයි ඔබ මහා පින්වන්ති. එහෙනම් මේ අඹ මවක් දෙන්නා කිව්වා. වාදනයකට පොඩි සෙල්ලුවකට පැන අරගෙන මෙයා ගියා. අඹ ගහන ඊට ගත්තා පියවර හත පස්සට ඊට ගත්තා. බැතිරුව මතුරුට ගැහුවා වතුර පාර. කොල්ලේ හෙල්ලුන්නේ. මාන්තර බලී සටගාන පිටිලා ගියා. දැන් මේකත් අක්කමුක්කුණා. දැන් හිටගෙන බිමට ඔරවගෙන ඉන්නවා.
රාජ්‍යරු ඇහුවා මෙහෙවර ළමයා උඹට මොකද ඇහුනේ? දැන් මේකට ඇත්ත කියන්නත් බෑ. දේවියන් වහන්සේ හරි වැඩේ නෝය. ඒ මොකෝ? අද මේ නැකත් දවසක් නෙවෙයිනේ. මේකට හොඳ සුබ මුහුර්තයෙන් සුබ නැකතින් සුබ වේලාවේ තමයි මේක මේ වෘක්ෂයට පැන් වලින් ගහන්න ඕනේ. රාජ්‍යරු කල්පනා කළා නෑ නෙවෙන්න බෑ. මීට කලින් මේක නැකත් ගැන කිව්වේ නෑ. අද මොකද මේ නැකත් ගැන කියන්නේ? මේකේ මොකක් හරි අවුලක් වුණා. රාජ්‍යරු කල්පනා කළා. රාජ්‍යරු කිව්වා මේ කොළු මීට කලින් ඔබ මේවා වැඩ කරද්දී ඔබ නැකත් ගැන ඇහුවේ නෑ. සුබ මුහුර්තයක් ඕනේ කියලා කිව්වේ නෑ. වෙලාවක් බලන්න ඕනේ කියලා කිව්වේ නෑ. ඔබ පැන්ටි අරගෙන ගියා. ඔබ මැතිරුවා ගැහුවා. අවුලක් වුණා නේද ඔබට කියලා ඇහුවා. ආපු ගමන් අර තරුණයාට හිතුණා මේ රජුරුවන්ව රවට්ටන්න බෑ බොරු කියලා මේ රජාව රවට්ටන්න බෑ. මට ඇත්ත කියන්න වෙනවා. තුවනේ සමාවින්න රජතුමනි. මට මේ මන්ත්‍රය ඉගෙනුවේ චණ්ඩාල පුත්‍රයෙක් සැඬුලික්. මට මේ පිරිස මැද්දේ මේක කියන්න ලැජ්ජා හිතුණා. මට. ඒ නිසා මං කිව්වේ දිසාපාමොක් මහාසාර බ්‍රාහ්මනාචාර්යවරයාගෙන් ලැබිච්ච සම්මානයක් කියලා. චණ්ඩාල පුත්‍රයෙකුට මම උපස්ථාන කළා. මම මේ මන්ත්‍රය ඉල්ලගත්තා. මට හිතෙන හැටියට මන්ත්‍රේ බල පිදුනා කිව්වා. රාජතුමා කියනවා ඔබ වගේ මෝඩෙක්. ඉවා මිනිහෝ කොහොම ගහක් තියෙනවා. එරඬු ගහක් තියෙනවා. මයිල ගහක් තියෙනවා. ඔය ගහේ මී වදයක් තියෙනවා. මී පැණි හොයන මිනිස්සෙක් මේ පැණි හොය යද්දී ඔය කොහොම ගහේ මයිල ගහේ බැඳපු මී වදේ පේනවා. එතකොට අර ගස් අතරේ මේ මිනිසයාට උතුම් මී වදේ බැඳපු ගස කෝප ගහන කෝප ගහ තමයි උතුම්. මයිල ගහන මයිල ගහ තමයි උතුම්. මොකද හේතුව ඒ ගහේ තමයි මී වදේ තියෙන්නේ. ඒ වගේ විනියෝ යම් කිසි කෙනෙකුගෙන් උතුම් දෙයක් ඉගෙන ගත්තොත් ඒ දේ උගන්වපු උතුමා ශාත්‍රීයෙක් වුණත් බ්‍රාහ්මණයෙක් වුණත් වෛශ්‍යෙක් වුණත් ශූද්‍රයෙක් වුණත් ඔහු තමයි උතුම්. ඒ රෝසේ මිනිස්සුන්ට කතා කරලා කිව්වා රාජපුරුෂයෙක් මේක අසත්පුරුෂයෙක් මේක බාලයෙක් වටිනා වස්තුව අඳුනගත්තේ නැහැ කවුද දුන්නේ කියලා. උතුම් මන්ත්‍ර රත්නයක් ලැබුණා. ඒ රත්නේ දුන්නේ කවුද කියලා මෝට මතක නැහැ. ගහපන් මුණ වතුරකින් මොන්දට විදින්න කිව්වා. බෙල්ලෙන් අල්ලලා එළියට දාපන් කිව්වා. පළ ගොහි තමන්ගේ ගුරුතුමාට වැඳලා සමාව ගන්න. සමාව අරගෙන මන්ත්‍රේ ඉල්ලාපන්. හම්බ වුණත් වරෙන් නැත්තම් පැත්ත පලාතෙන් ටිපා කිව්වා. ආණ්ඩා ගියා. ආණ්ඩා ගියා. බෝධිසත්වය වෙනද වගේ ඇවිල්ලා ඉන්නකොට ඈත පේනවා මෙයා එනවා. ආමිනේට කිව්වා ආමිනේ ආකාරක එනවා. වැඩි වැරදිලා වගේ කිව්වා. මේකන් ගුරුවරයා ප්‍රතික්ෂේප කළා කිව්වා. දැන් ඔය ආයෙත් තට්ටු වෙලා කිව්වා. ඇවිල්ලා බෝධිසත්වයන් ගාව පාමුල වැටිලා අඬන්න ගත්තා. ඇයි පුත්‍රයා මොකද මේ අඬන්නේ? අනේ මම බොරුවක් කිව්වා. මොකද කියලා මගෙන් ඇහුවා
මහා පිරිසක් මැද්දේ රජුරු මේ මන්ත්‍රය දුන්නේ ඔබට කවුද කියලා. ඒ වෙලේ මම බොරුවක් කිව්වා. මම කොදිසාපාමොක් ආචාර්ය වහන්සේ දුන්නේ කියලා. මම තමුන්නාන්සේගේ ආචාර්ය බව ප්‍රතික්ෂේප කළා. ඒ මොහොතේම මන්ත්‍රී බල බිඳුනා කිව්වා. අනීමට මන්ත්‍රී දෙන්නේ. ඊට පස්සේ උපාසක තුරුසී උඹට මේ ලැබිච්ච එකේ වටිනාකම දන්නේ කිව්වා. උඹ මේ මන්ත්‍රේ ගත්තේ දුක් විඳලා. විඳපු දුකවත් උඹට තේරෙන්නේ නැහැ කිව්වා. උඹට මතක නැහැ කිව්වා මේ මන්ත්‍රේ ලැබිච්ච විදිය. උඹට මේ දෙන්න මන්ත්‍ර නැහැ. ආපැත්තක් බලාගෙන ඵලයන් කිව්වා. ආණ්ඩාණ්ඩාදියා හරිලා ගිහිල්ලා වනාන්තරයට ගිහින් කල්පනා කළා මට නම් දැන් වැඩක් නැහැ ජීවිතේ කියලා කැලේ ඇතුලේ නිරාහාරව මැරුණා. එදා රාජ්‍යවෝ අපේ ආනන්දයන් වහන්සේ බාම රාජ්‍යරුවන්ගේ මොළේ අර බමුණ කවුද? දේවදත්ත. සැඩලා කවුද? මහා බෝධිසත්වය. දැන් බලන්න වෙනස. ඉස්සර මේ ගස් කොළන් හැදෙනවානේ ඖෂධ. සමහර ඖෂධ තියෙන උස අඟල් 6යි. ගහ හැදෙන්නේ. වටිනා ඖෂධ තියෙනවා අඟල් 6යි උස. පොළවේ හැදෙන ඖෂධ. වයසක මුත්තා කෙනෙක් ඖෂධ බලය ගැන කියා කතාවක් මට පොතකින් කියවන්න ලැබුණා. ඒ මුත්තා කියනවා කවදාවත් ඖෂධයට මේ අසවල් ඖෂධය කියලා ඇඟිල්ල දික් කරලා පෙන්වන්න එපා. හැරමිටියෙන් පෙන්වන්න එපා මේ ඖෂධය කියලා. කකුල දික් කරලා පෙන්වන්න එපා මේ ඖෂධය කියලා. කුඩින් පෙන්වන්න එපා මේ ඖෂධය කියලා. වැඳගෙන පෙන්නාවා මේ ඖෂධය. ඖෂධය කඩන්ට යනකොට පස්සෙන් පස්සට වෙයි පිටිපස්සෙන් කඩාවා. මොකද හේතුව? තමන් පිට කරන ආස්වාසයේ දුර්ගන්ධයෙන් යුක්තයි ඖෂධයට නොවදීවා. කතා කර කර ඖෂධය කඩන්න එපා. කතා කර කර දුර්ගන්ධයෙන් යුක්තයි ඖෂධය නොවන. ඖෂධයට ගරු කරපු නිසා ඖෂධයේ බල පිහිටියා. අපි පුංචි සන්දියේ මෙතන ඉන්න වයසක ආන්ටිලා ගන්නවා ඇති සීයලා ගන්නවා ඇති ගෙවල් වල බත් හැලිය ලිපේ තියලා අම්මලා වදින්න නැද්ද? දැන් තියෙනවද? ගරු කරන්නේ. ඉස්සර ආහාරයට වදිනවා. දැන් ගරු කරන්නේ. ඉස්සර ඖෂධයට වදිනවා. ගරු කරන්නේ. සරණ ලබා දීපු කෙනාව සිහි කරනවා. ගරු කරන්නේ. ගියා ඉන්නවා මහමෙවරයන් අපි ගන්න තියෙන දේ ගත්ත දැන් හරි. දැන් අපිට ප්‍රැක්ටිකල් සයිඩ් එක වෙන තැනකට යනවා. එහෙම කියලා නැහැ. දේවදත්තෙන් කට්ටිය වගේ. මහානවිතයන් තියෙනවා. මගේ ළඟම ඔන්ලයින් යනවා. අර සත්කාරයක් උපදිනකට මත් වෙනවා. ඒක පාඩ මොලාන්ත කියනවා. දැන් මේ මම කිව්වේ අර ලොකු දැලක් කෙළුවා කියලා. නානා මාදිලි මාළු ඔක්කොම අහුවෙනවා කියලා. දැන් ওই ළමයින්ට ඒක අරන් දුන්නා දෙමව්පියෝ. ඔන්ලයින් ඉගෙන ගන්න කියලා. දැන් දෙමව්පියන්ට තේරෙනවා මේ ළමයි මේකෙන් විනාශ වෙනවා. ළමයිගෙන් මේක ගන්න හදනකොට ළමයාට දෙමව්පිය ගැන උලා ගන්න බැරි වෛරයක් එනවා. ඇයි ළමයිගේ ඔළුව අවුල් වෙලා ඉවරයි. ගුණධර්ම පිටයිද? ගුණධර්ම පිට නැතුව සරණ පිටක් නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කටින් කීවට
සරණ පිටන්නේ. එහෙම සරණ පිටනවා නම් එදා දේවදත්ත ඇඳින් බිමට කකුල තියනකටම පොළොව ඉවර වෙද්දිම බුදුමන කිව්වේ දේවාදු දේවෝ නරදම්ම සාරති. එහෙමයි කිව්වේ දේවාදු දේවෝ නරදම්ම සාරති වූ අනන්ත ඥානීන් හිබි බුදුරජාණන් වහන්සේව මම සරණ යමි කියලා කියද්දී පිහිටියේ නිරේ. ගුණ ධර්ම නැතුව සරණ පිටන්නේ මම බය නැතුව කියනවා. පැය 24ේම සූත්‍රයන්ද කියනවා. මේ සියලු වැඩපොළ කරගෙන හිටිය ගුණ ධර්ම නැත්තම් සරණ පිටන්නේ. මයිලක වහන විලා මට වැඳගෙන හිටිය ගුණ ධර්ම නැත්තම් සරණ පිටන්නේ. එහෙනම් ගරු කළ යුතු උතුම් දේ ගරු කරන්න ඕනේ. දැන් බලන්න හිතලා මංගල කාරණාවල කොහොමද තියෙන්නේ? පළවෙනි මංගල කාරණා මොකද්ද? අසේවනාච බාලාන. ඒ කියන්නේ මොකද්ද? තමන් පිරිහින තත්ත්වයට පුද්ගලයෝ ඇසුරට ලැබෙනවා නම් ඒ ඇසුර එපා. තමන්ගේ ගුණධර්ම පිරිහෙනවා නම් යමෙක් ඇසුරු කරලා යම් භාණ්ඩයක් ඇසුරු කරලා ඒ පුද්ගලයාත් එපා ඒ භාණ්ඩෙත් එපා. එතකොට අසේවනාච බාලාන බාලයන්ගේ සේවනයෙන් වැළකුණා. ඊළඟ එක මොකක්ද? පණ්ඩිතානංච සේවනා. නැනවත් තුතුමන් අසුරු කිරීමෙන් වෙන දේ මොකක්ද? තමන් තුළ තියෙන ගුණ රැකෙනවා, අලුතින් ගුණ රැස් වෙනවා. තියෙන නුගුණ නැසෙනවා. තියෙන දුර්වලතා නැසෙනවා නම්, අලුතින් ගුණ රැස් වෙනවා නම් තමන්ලඟ තියෙන ගුණ රැඳෙනවා නම් ඊළඟට ඒක මොකක්ද? ඊළඟට පූජාච පූජනීයාන ගරු කළ යුත්තන් ගරු කරනවා. එතනින් තමයි සියල්ල පටන් ගන්නේ. තමන්ට යම් කිසි පිහිටක් පිළිසරණක් යමෙකුගෙන් ලැබුණා නම් ඒක සී වෙනවා නම් එතනින් තමයි සියල්ල පටන් ගන්නේ. ඒක මතක නැති වෙච්ච ගමන් සියල්ල වෙනවා. කිසි දෙවියෙක් තමම බලන්නේ දෙවියන්ට පේන්නේ නැති යනවා. දෙවියන්ට පේන්නේ නැති යනවා. දෙවියෙක් බලන්නේ තමන් දිහා ගුණයක් තිබ්බොත් සියලු ගුණ පිටන්නේ ගරු කළ යුත්තන්ට ගරු කිරීම, පිළිය යුත්තන්ට පිළිීම. ගෙදර ගුණ ධර්ම සම්බන්ධයෙන් ගරු කළ යුතු කොහොමද? දරුවෝ දෙමාපියන්ට ගරු කළ යුතුයි. බිරිඳ ස්වාමියාට ගරු කළ යුතුයි. ස්වාමියා බිරිඳට ගරු කළ යුතුයි. මේ ගරු කිරීම නැති වෙච්ච ගමන් ඔයගලන්ට ගිහි ජීවිතයේ ආර්ථික හට ගන්න එක බලකන්න බෑ. ගරු කළ යුත්තන්ට ගරු කරන්න ඕනේ. පිළිය යුත්තන්ට පුදන්න ඕනේ. දවසක් ළඟදී තරුණෙක් ගාන ගෙදරට කතා කරද්දී මහා නිකන් සීලවන්තෙක් වගේ කතා කරනවා. මම යෝගයන් ගෑනම කියලා ඉන්නවා. මම ওই කාමර ගානේ ගියා මොකක්ද මම දැන් මට කතා කරන්නේ මහා සීලවන්තෙක් වගේ කතා කළා. මේ ගුණ නසාගෙන මේ කිව්වා. එතකොට කොල්ල බිම්බලා ගත්තා. අපි ළඟට
වංගුව ළමයි ඔය අපරාධ කරන්න එපා. කොල්ලට කිව්වේ. ඔය අපරාධ කරන්න එපා. ඒ ගෑනු ළමයි ආත්ම ගරුත්වය රැකපන්. ඒක තමයි ආදරය. ආදරය කියන්නේ යාළු වෙලා ආත්ම ගරුත්වය නැසන එක නෙමෙයි. ආත්ම ගරුත්වය රකින්න එක. වංගුව ඕක නැත්තම් බැඳපු කාලෙටත් ආත්ම ගරුත්වය ඉනිකාගේ දැකගන්නේ. ඊට පස්සේ පොඩි දරුවන්ට කියන උඹලාගේ අම්මා මෙහිමයි. තාත්තා මෙහිමයි. කියලා ළමයිව තමන්ගේ පැත්තට නම්බ ගන්න බලන දෙපාර්ශ්වයේ. ගලෝ නැද්ද මේ ප්‍රශ්නේ? මොනවද නැත්තේ මේ? ගරුකල යුත්තන්ට ගරු කිරීම. දැන් අපි කියමු සැමියෙන් කියනවා බිරිඳට ගරු කරනවා. යම් කිසි කාරණයකට බිරිඳට කේන්ති කියනවා. දොස් කියන්නේ ගත්තා. සැමියන් නිසත් වෙනවා. ඒ සැමියන් වැදගත්. යම් කිසි කාරණයකට සැමියන් කේන්ති කියනවා. එතකොට බිරිඳ නිසත් වෙනවා. ඒ බිරිඳගේ වැදගත්කම. එහෙම නැත්නම් බිරිඳගේ අම්මා බිරිඳට කියනවා දුවේ ඔබ මිනිහට මොකට යටත් වෙන්නේ? නම ගන්න. ඔබ යටත් තියාගන්න. එතකොට බිරිඳ හිතනවා මේ අම්මා හරි උපදේශයක් දුන්නේ. මම මගේ යටතේ මගේ සැමියා තියාගන්න ඕනේ. සංසාරේ කවදාවත් ආදරෙ ලැබෙන්නේ. ඇයි ඒ සැමියා ගර්භවති කරන්නේ. එතකොට එහෙම චරිතවලට බුදුරජාණන් වහන්සේගේ සාරණ පිටක් නැහැ. එහෙම චරිතවලට ධර්මයේ හිතේ දැසගන්නේ නැහැ. එහෙම චරිතවලට ශ්‍රාවක සංඝයාගේ ගුණ ගැන හිත පහදින්නේ නැහැ. අපි සරණ ගිහින් ඉන්නේ අපිට බයක් වෙන්න දෙයක් නැත. අපිට බොස්මටික ගිය ගමන් අපිට වියන් හතරේ කියලා අපිට මේ පම්පෝඩි ගසන්න පුළුවන්. වැඩේ සිද්ධ වෙන්නේ කඩානුවද කෙරුවාවනවද? වැඩේ සිද්ධ වෙන්නේ කොහොමද? කටින් කීමාවනවද කෙරුවාවනවද? කෙරුවාවනවද? නිසා කටින් කීමාවනවද? මේක තමන් හිතාමතා වෙනස් කරගන්න ඕනේ. මේක අපිට කරත් මටවත් බෑ කරන්න. මම ධර්ම කරුණු අහලා මම හිත වෙනස් කරගත්තොත් මට පුළුවනි. ඔබට ඔබ වෙනස් කරගත්තොත් ඔබට පුළුවන්. මම මේකට පුංචි උදාහරණයක් කියවා. අපි කියමු දැන් මොන්න අද මෙතන ඉන්නවා කියමු 500ක්. අද මම ඔබට වීමිට ගානේ දෙනවා. බිත්තර වීමිට ගානේ. එනවා මේක කවදා හරි ප්‍රයෝජනෙ වෙයි. ගිහිල්ලා වගා කරගන්න. කොච්චර තහවුරුනේ? වීමිට හම්බුණා. දැන් මොන ඔක්කොම දුන්නා. කෙනෙක් කියනක මම කියාගෙන වීමිටයි දුන්නේ. අනේ කියලා විසි කරන්න යනවා. තව කෙනෙක් කියනවා ලොකු සම්මානසේ වීමිට දුන්නා. මම මේකෙන් කිරිබතක් හදනවා. යා වීටික සුද්ධ කරලා කිරිබත. දුන්නේ මොකේද? අවාගාර කරපන් කියලා. තව කෙනෙක් යාළුවෙකුට කියනවා මේ ඔය ෆ්‍රෙන්ඩ් මේ වීවදේ කමුණා අපිට මේ මහමුණාවේ උඹට පොඩ්ඩක් ඉඳලා යන්නේ මම දකින්නවා මොනරො ටික. අහමඩ මගේ වී ටිකක් තියෙනවා කියලා මොනරො ටික දාගෙන යනවා. තව කොටසක් කියනවා මම ගියලා ප්‍රසන්නස් වී ටිකක් දෙනවා ඔයලා තියාගෙන මතක තියාගන්න. තව කොටසක් කිය විතර කරගෙන කියනවා මට මේ ටික මට සීවටන්නේ. මම මේක කපටි විදාලා තියාගන්න. තව කෙනෙක් කල්පනා කරනවා මට මේක වගා කරන්න නෑ දුන්නේ. මම මේක වගා කරා. අවුරුදු 5කට පස්සේ කියනවා අර වීදීපු අය
අස්සන් වරගෙන එන්ටර් කියලා. එක්කෙනෙක් දෙන්නෙක් එනවා ලෑන්ඩ් මාස්ටරේ පුරෝගෙන වීගෝනි. අනිත් පිරිසත් ඉන්නවා. වගා කරගත්ත එක්කෙනා ළඟ ලොකු ආශ්‍රයයක් තියෙනවා. අනිත් එක්කෙනා හිස්. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හිතට අරගෙන ඒ හිතටගත් ධර්මය හිතෙන් සිතා දියුණු කරගත්තොත් එයාට වගාව තියෙනවා. අනිත් එක්කෙනාට නෑ. ධර්මයේ හිතට අරගෙන නෝනේ විමසනවා කියන්නේ ලස්සන වගාවක්. එතකොට තමයි ගරුකල යුතු ගරු කරන්නේ. ගරුකල යුතු දෙයට ගරු කරනකොට ඇයි ගරු කරන්නේ පිළිට නිසා. පිළිට මංගල කිව්ව ඖෂධය කියන්නේ. ඉස්සර මට හොඳට මතකයි අහලා තියෙන මම ඖෂධي බිම තියන්නේ උඩකින් තියනවා. ඒ වගේ දේවල් තියෙනවා. බොහොම ඖෂධي ගන්නකට වැඳලා ගන්නවා. සට ගාලා සනීප වෙනවා. දැන් මේ බෙහෙත් වල බැහැගෙන ඉන්නවා සනීප වෙන්නේ. එයි මේ ගාරකොලින්ට ගාරු නොකරනකොට අර ගුණධර්ම ඔක්කොම නැසී යනවා. ඒක බරපතලයි දැන් තත්ත්වේ. ඒ දැන් මේ මහරහතන් වහන්සේටත් තපාස කරනවා. බුදුරජාණන් වහන්සේ මේ උපන්න කියලා උන්වහන්සේගේ භූමියට තපාස කරනවා. දඹදිව තලයේ භාග්‍යවතුන් වහන්සේලා පහළ වෙන පසේ බුදුවරු පහළ වෙන අග්‍රස්කාරක මහ ශ්‍රාවකයන් වහන්සේලා පහළ වෙන සක්විති රජුරු පහළ වෙන භූමියට නිඳා කරනවා. නිඳා කරගෙන කියනවා මෙහෙලු. අපහාස කරනවා. අපහාස කරන්න අර්ථ පැටලෙනවා. පැටලෙනකට රැවටෙනවා මේ අලුත් අර්ථ කියලා. පැටල අසාපංග අලුත් අර්ථ අසාපංග මාර්ගදී අර්ථ කිය ආර මේ තුන් තීරෙකට කියන්න ගන්නවා. ගුණධර්ම නැති කෙනා පහදිනවා. ගරුකලින්තන්ට ගරු නොකරන කෙනා පහදිනවා. ගරුකලින්තන්ට ගරු කරපු කෙනාට සිය උපදිනවා පට්ටලා. දැන් දැක්කද රාජ්‍යරුවන්ට පට්ටලා සිය පට්ටලා. රාජ්‍යරුවර නෑ මේකේ නැකතක් තියෙන්න බෑ. මේකේ විශේෂ වෙලාවක් තියෙන්න බෑ. මේකේ සුබ මොහොතක් තියෙන්න බෑ. ඔබ මීට කලින් මොකද කිව්වේ නෑ. මාන්තරේ අවුලක් වුණා. දැක්කද පට්ටලා හොයාගත්තා. ඒ වගේ මේ කාලේ තියෙන මූලික ලක්ෂණය මොකක්ද? ගරු කළ යුතු තැනට ගරහනවා. අනේ හරියට අහුවෙනවා කාන්තාව. හරියට අහුවෙනවා. පිරිමිත් අහුවෙනවා. උගත් නෝගත් බේදයකින් තොරව අහුවෙනවා. ඒක තැලක්. ඉතින් තමයි. හැබැයි ගරු කරන්න පුරුදු වෙන කෙනා බේරෙනවා. ගරුකලේ කියන බේරෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන අපේ හිතේ තියෙන්න ඕනේ ගරු කළ යුතු තැනක. උන්වහන්සේගේ අවබෝධය ගැන හිතේ පැහැදීම. උන්වහන්සේගේ ගුණ සම්පත් ගැන හිතේ පැහැදීම. මට තාවතක කියවන්න බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ජීවමාන කාලේ හරි බුදුරජාණන් සාමියා බුදුරජාණන් වහන්සේ මේ කාලේ එක නෙමෙයි කියන්නේ. ධර්මයේ සරණ යමි කියලා කියන්නේ බුද්ධිය සරණ. කාගේ බුද්ධියද? තම තමන්ගේ මැටි බුද්ධිය. කෙලස් දහජරාව පරමගිර බුද්ධිය. සරණයන්ට අපි සරණයන් අපේ ශාස්ත්‍රකාංශය. ශාස්ත්‍රනාංශී සර්වඥතා ඥානයේ ලද බවට ජීවමාන සාක්ෂිය බෝධිපාක්ෂිය.
සර්වඥතා ඥානයේ ලැබූ ශාස්ත්‍ර වහන්සේගේ ධාතු වහන්සේලා වැඩ සිටින බවට ජීවමාන සාක්ෂි රුවන්වැලි මහසෑය. ඒ ශාස්ත්‍ර වහන්සේගේ ධර්ම දායාදය මේ ලංකා භූමියට ලබා දුන් බවට ජීවමාන සාධකයේ මිහිඳු සෑය. මේවට ගරු කරන තාක් ගරු නොකරන තාක් අපිට දියුණුව නැහැ. ගරු කරන අනිත් දන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඔන්නේ යනවා රුවන්වැලි මහසෑය වදින්න. යනවා ජෝඩුවක් කෙල්ලෙපි පොල්ලෙපි අලුතින් සෙට්පිලා. මේක තෝරගන්නේ මොන්ගේ කර්මෙට රුවන්වැලි සෑය. තෝරගෙන දෙන්න මල් පොකුළු දෙකක් අරගෙන යනවා. ගිහිල්ලා වන්දනා කරලා කියනවා අනේ අපි ලබනාගේ ටිකට සෙට් වෙනවා. කාටද මේ කාගේ සෑය අපි ඉස්සර මේ පතන්නේ? ශාස්ත්‍රඥ වහන්සේගේ සෑය ආවේස මල් පුදා රාග දේශමෝ ප්‍රහාණය කොටවගාල ප්‍රහාණය පිරිස දම් දිසු ලෝකෙන් ඈතර වූ අමා නිවන් දුපතේ පිහිටි සර්වඥතා ඥානයෙන් සකල ලෝකයේ ආලෝකවල ශාස්ත්‍රඥ වහන්සේ ළඟට ගිහින් තුච්ඡ ප්‍රාර්ථනාවක් කරනවා. මේ තුච්ඡ ප්‍රාර්ථනාව සඵල වේද නැද්ද? සඵල වේද නැද්ද? සඵල වේද නැද්ද? සඵල වෙනවා. මල් පුදා පැතුවේ සංසාරේ එක්කෙනෙකුටවත් විතර වෙන්න හම්බුනේ නැහැ. අපි කියමු ඒ මල් පුදා රැස්කල පින කල්ප 100ක් විපාක දෙනවා කියලා. කල්ප 100 ඇතුළත එක්කෙනෙකුටවත් බමසර ලකින්න ලැබෙන්නේ නැහැ. එක්කෙනෙකුටවත් පින රැස් කරගන්න ලැබෙන්නේ නැහැ. එක්කෙනෙකුටවත් මහාන වෙන්න ලැබෙන්නේ නැහැ. ධර්මයේ හැසිරෙන්න ලැබෙන්නේ නැහැ. ඒයි පැතිව මොකද්ද? එකට සෙක්ටෙන්ට්. එකට සෙක්ටෙන්ට් පැතිව ලැබෙනවා. යපුරුවේ යමන්ද ලැබෙනවා. ඒ වගේ භයානක ප්‍රාර්ථනා කරන්නේ නැද්ද ඔය සෑය ළඟට ගිහිල්ලා? එතකොට යාගේ ශාස්ත්‍රඥ වහන්සේ බහැදකින්ට නෙමෙයි දේවාලයකට. දේවාලයකට ගිහින් ඉල්ලන දේ තමයි ඉල්ලුවේ. ශාස්ත්‍රඥ වහන්සේ ළඟට ගිහින් පඳුරු ගැටි ගන්නවා. ශාස්ත්‍රඥ වහන්සේ ළඟට ගිහින් පඳුරු ගැටි ගන්න කවුද? තිරුවන්සරණ පිටු අය. ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ මේ දෙවිවරු සෙට් එකක් තිබ්බද පඳුරු වලට අරගන්න නෑ. ශාස්ත්‍රඥ වහන්සේ ළඟට යන්න ඕනේ කොමකටද? ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ සීකිරීමට. අනේ මම සරණ ගියේ ඒ මාගේ ශාස්ත්‍ර වූ භාග්‍යවත්තර සම්බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ ප්‍රහාණය කළා. ශ්‍රී සම්බුද්ධ අපි ගුණ වශයෙන් උගන්වලා නැද්ද? ශ්‍රී සම්බුද්ධත්වයට පත් වුණා. අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන් යුක්ත වුණා. සුගත වුණා, ලෝකවිද වුණා. අනුත්තර පුරුෂ ධර්ම සාර්ථි සම්තාදී බුද්ධ භගවා ආදී වශයෙන් ගුණ සීකර කර සත්‍යවිලා මතින් අපිට තමයි මොන ප්‍රශ්නයක් තියෙන්නේ. අනේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ගුණානුභාවයේ සත්‍යානුභාවයෙන් මට සම්සිල්ලක් ලැබේවා. නමුත් එහෙම සම්සිල්ලක් ලැබුවා කියලා කීවට අපි කොහොමද දන්නේ ඒක කර්ම විපාකයක් කියලා? කර්ම විපාකයක් නම් ස්වභාවය මොකද්ද? විඳින්න වෙනවා. කර්ම විපාකයක් නම් විඳින්න වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ පවා කර්ම විපාක වළක්වන්න බෑ. බුදුරජාණන් වහන්සේට පුළුවන් නම් අනුන්ගේ වෙන විපත්ති කර්ම විපාක වළක්වන්න ශාක්‍ය වංශෙට මෙච්චර විනාශයක් වේද? ශාක්‍ය වංශේ සමූල ඝාතනය කළා නේද? කවුද? වේදුඩ.
එතකොට විදුවඩම රජ වෙනා ශාක්‍ය සංහාරයේ පිණිස පිටත් වුණා. පිටත් වුණාට පස්සේ කෝසල රාජ සීමාව ළඟ ශාක්‍ය ජනපදයේ කෝසල ජනපද රාජ සීමාව බුදුරජාණන් වහන්සේ මේ විනාශය දැකලා බලකන්ට නැහැ කියලා ඊර්තියෙන් වැටියා. ඊර්තියෙන් වැඩලා මේ අතු කියන්නේ කොළ හැලිච්ච කොහොඹ ගහන් වගේ ගහක් යට මේ රස්නි වෙලාවේ වාඩි වෙලා. ඊට මෙහා පැත්තේ කෝසල ජනපදයේ සීමාවේ තියෙනවා අදුමත වේදී කිය සීතල සෙවණ තියෙන විශාල නුගයක්. නුගේ පෙරි බුදුජනක සතන වාඩිලා. එතකොට විදුඩබයි පිරිස එනවා. විදුක දක්න බුදුරජාණන් වහන්සේ දැකලා වන්දනා කරනවා. අයිබාර්ගිතුන් වහන්සේ මේ හිවණක් නැති මේ රුක් සෙවණේ වැඩේ අවුස් කරයි කොහොමයි. අර හොඳ හිවණක් තියෙන මේ නොගරුක තියෙන ඉතන වඩින්න. මහරජා මගේ ඥාතීන්ගේ සෙවණල්ල මට සැපයි කිව්වා. එතකොට අනේ භාග්‍යතුන් වහන්සේ නම් මේ කාරණේ දැක්කා. කියලා සේනාව දිහා බලලා කියමු අපි හැරිලා. ඉන්න හැරිලා. හැරිලා කියන්නේ විදුවඩට ගිහින් කැකෑරෙනවා අර තමන්ට කරපු අපහාසය. දෙවෙනි වතාවෙත් දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ ඉන්දියෙන් වඩිනවා. දෙවෙනි වතාවත් හැරිලා. තුන්වෙනි වතාවෙත් තියෙනවා. තුන්වෙනි වතාවෙත් භාග්‍යතුන් වහන්සේ ඉන්දියෙන් වඩිනවා. මම හැරිලා යනවා. තුන් වතාවක් භාග්‍යතුන් වහන්සේ වැළැක්වුවා. මේක අතාරින්නේම නැහැ. හතරවෙනි වතාවේ සේනාව රැස් කරගෙන පිටත් වෙනින්ද බුදුරජාණන් වහන්සේ බැලුවා මම තුන් වතාවක් බලකන්ට හැදුවා. මේ ශාක්‍ය සංහාරයේ මනස්වක් වෙන බලකන්ට බැහැ නොවේ. බැලුවා පෙර ඈත අතීතයක මේ පිරිස එක ගම්මානයක ලොකු පිරිසක් මේගොල්ලෝ එකතු වෙලා එක්තරා ජලාශයකට වස දැම්මා. මාළු මරන්න. චූටි මාළුවාගේ සිට ඔක්කොම මැරුණා. ඒ කර්ම විපාකේ ඉතුරු වෙලා අන්තිම කොටස ආවා. අන්තිමට සෙට් වුණා. කීරි දරුවාගේ පටන් ශාක්‍ය වංශිකයෝ ඝාතනයට ලක් වුණා. මිනිස්සු මැරෙන්නේමයි. ශාස්ත්‍රඥ වහන්සේ අනේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ මෙච්චර ඉර්ධි බල සම්පන්නයි. අපේ ශාක්‍ය භූමියට වැඩම කළා ආකාහේ වැඩ හිඳගෙන යමක මහා පෙළහර පෑවා. ඇයි අප්පා මේ කාව නවත්තන්න බැරි කියලා හිතුන්නේ. හිතුනේ මොකද්ද? අනේ බුදුරජාණන් වහන්සේ වදාළේ සත්‍යයක්මයි. ඉපදීම දුකක්මයි. ශාක්‍ය කෙල්ල 500ක් ගැට ගහලා ලනු වලින් ගැට ගහලා ඇදගෙන ආවා. කෙල්ලෝ ටික කොම විරෝධී කරන මේකට. ඊට කෙල්ලන්ගේ අතපය කපලා දාලා ගියා. එතෙන්ට ඉරිදියෙන් වැඩම කළා රාතන් වහන්සේ. වැඩම කළා කිව්වා නැගිනවරුනි ඒ ශාක්‍යවංශ පින්නනේ මානවා. ඉරිදිමත් රාතන් වහන්සේ නැගිනවරුනි සංසාරයේ ඇති අදිනගන්න නොයලෙන්නේ. ඒ කිසි කෙනෙක් දේශිත පහල කරගෙන නැතුව ඉසිරු දිනා මගපල් ලැබුවා. එතකොට හිතෙන්තරේ නේද මේ ලක්ෂණ ධර්ම උපන්නේ. අතපය කපද්දිත් ලක්ෂණ ධර්ම හිතේ උපන්නා. බලන්න මේ ධර්මයේ ආශ්චර්යය. කායික වේදනා මැඩගෙන දහම් නිදුම හිතේ පිපෙනවා. ධර්මයේ ආශ්චර්ය නැද්ද? අద్භූත නැද්ද? විස්මයජනක නැද්ද? අපේ හිතේම නැහැ. මලක් පහන් පූජා කරන්න ගියත් අපේ හිතේම පිරින්
ඒ උද්දාමයටපත් වෙන්නේ නැහැ. දැකලා අපි හිතේ ප්‍රමාණය. දැන් බොහෝ අයට වෙන්නේ හිත දැන් අපි කිව්ව ලස්සන මල් පූජාවක් කරනවා කියලා. මල් පූජාවක් කරලා බලලා හිතන්නේ මම් පිටු මල්. භාග්‍යවතුන් වහන්සේ නෙමෙයි මතක් වෙන්නේ. මතක් වෙන්නේ කාවද? තමාව. මම් පිටු මල්. ගලිගොඩ ගහලා මේදු සෑයට මතක් වෙන්නේ මොකද්ද? මංගොඩ ගැසූ වෙලී. මිනිස්සුන්ට මොනවා හරි දීලා වැඩ කරන්න මතක් වෙන්නේ මොකද්ද? මන් දුන්නේ. ඒ හැමදැනම රැව් දෙන්නේ මොකද්ද? මම පින පුංචි වෙලී. පින ලස්සට පැතිරෙන්නේ මේ කාලේ. ඔය Facebook වල හරියට දාගන්න ෆොටෝ ගන්න. ඒ ඔක්කොම පින පුංචි කරගත්තු අය. ඒ පින පුංචි කරගත්තු අයට ඕනේ කැමරාව තියාගෙන ෆොටෝ එකක් ගන්න. පින ඇකිලිලා යනවා. පින පිටන්නේ. පින පිටන්නේ ශාස්ත්‍රුන් වහන්සේගෙන සිත සිතා පූජා කරන දේ නිසා. මම පිදුවා කියන එකේ පින පිටන්නේ. සාමාන්‍ය පුංචි විපාකයක් දෙවි. ලොකු විපාකයක් නෑ. රුවන්වැලිසෑය වැහෙන්න පූජා කළත් මල් මේ රජකාලයෙන් පස්සේ මම නෙමෙයි මේක පූජා කරේ. පින පුංචි. ඇයි? මමත්වෙන් මේ පිනට පහර වැදිලා. සක්කාය දිට්ඨියෙන් පිනට පහර වැදිලා. උඩඟු කමින් පිනට පහර වැදිලා. උඩඟු කමින් පිනේ පිපිදීම වළක්වලා. පින හැබෑවටම රස වුණා නම් එතන සෝබණී නෑ. පින හැබෑවටම රස වුණා නම් එතන සීවෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේවයි. ශාස්ත්‍රුන් වහන්සේ දී කරගන්න එක මලක් තිබ්බත් හොඳයි. මල් ගොඩක් තිබ්බත් හොඳයි. හැබැයි එක මලටත් පුළුවන්. මල් කීපයක් තිබ්බම මතක නැහැ. මල් ගොඩක් තිබ්බත් කමන්නේ. හැබැයි සීකල ඉතින් කොහොමද? ශාස්ත්‍රුන් වහන්සේ වයි මම මල් ගොඩක් පුදන්න ඕනේ. මම බේසා වලන්න මලින් පොරවන්න ඕනේ කියලා මල් පොරවලා. මම් පිදු මල් සක්කාය දිට්ඨිය පිනට පහර වැදුනා. හිතෙන්නේ මොකද්ද? අනේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකේ සීල් සෝදින් සෝදවත් කළා. ගුණ සෝදින් සෝදවත් කළා. මේ මලකට පුළුවන්ද ඒක සමාන වෙන්න? අනේ මගේ හැටියට මම මේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිදුවේ මම කොච්චර ලොකු දෙයක්ද මෙහෙම කාලෙක මගේ ශාස්ත්‍රුන් වහන්සේ පුදාට ලබන්න කියලා ඒ වගේ කල්පනා කරනවා නම් එයාට පින හිතේ පැතිරෙනවා. දැන් ඔබ කියන්න බලන්න මේ කාලේ හිර පිටේ පින හිතේ පැතිරෙනවද හිතේ හැකිලෙනවද? හැකිලෙනවා. පින හැකිලෙනවා. ඒ සක්කාය දිට්ඨිය පිට පහර වදිනවා. උඩඟු කමින් පිනට පහර වදිනවා. අකීකරු කමින් පිනට පහර වදිනවා. ඒ පිනේ විශාල බලයක් නැහැ. වේදන් කරයි. ඒකට මෙනෙහි කරලා පින ගන්න නම් හොඳට සරණ පිළිඩට ඕනේ. ඒකට පින්වත් අපි මේ සරණ පිළිතුනවා කියන්නේ දැන් ඔබට තේරෙන හැටියට සරණ පිළිදීම පහසු එකක්ද අමාරු එකක්ද? අමාරු එකක්. හොඳට සරණ පිළිදියොත් එයාට අර සියලු දෙයට වඩා තමන් ළඟ තියෙන සියල්ලට වඩා මොකද වටින්නේ? සරණ වටිනවා. ඒ විදිහට අපි හිත හදාගත්තොත්
අපි කරන හැම දෙයකම තක්සීරුව අපි මුදලින් කරන්නේ. අපේ තක්සීරුව අපි ශ්‍රමයෙන් කරන්නේ. අපි තක්සීරුව කරන්නේ ගුණයෙන්. මුදලින් තක්සීරු කිරීම ලේසි. ශ්‍රමයෙන් තක්සීරු කිරීම ලේසි. හැබැයි ගුණයෙන් තක්සීරු කිරීම නුවණින්ම කළ යුතු එකක්. නුවණින් කල්පනා කර කළ යුතු එකක්. කවදාවත් තුරංගලි සෑය වඩින්දී කැමරාවෙන් ෆොටෝ ගන්න එපා. පින මෙනෙහි කරන්න අමතක වුණාට කමක් නැහැ. භාගතුන් වහන්සේගේ ගුණ සීකර කර මල් පුදන්න සිද්ධිය අමතක වුණාට කමක් නැහැ. අපිට අමතක වුණාට පිනට අමතක වෙන්නේ. පිනට අමතක වෙන්නේ. පින ලස්සනට තමන් ළඟ තියෙනවා. තමන්ට අමතක වුණාට හිවණැල්ලට තමන් අමතක වෙන්නේ. හිවණැල්ල තමන් පස්සෙන් එනවා. තමන්ට අමතක වුණාට හිවණැල්ලට අමතක නෑ. තමන් පස්සේ එනවා. ඒ වගේ තමයි පින රැස් කිරීම. ඒ නිසා පින්වත්නි දුර්ලභ දෙයක්. බුදුරජාණන් වහන්සේ සරණ යාම. පුළුවන් නම් කරගන්න. අපි බොහොම මහන්සියෙන් කරුණු කියා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සීකර කර සිත පහදවා ගන්න කියලා. අනිමත් සරණ ගිහු මානි සාස්තුන් වහන්සේ කියලා. ධර්මයේ සීකර කර සිත පහදවා ගන්න පුළුවන්. ධර්මයේ පටන් ගන්න මොකෙන්ද එතකොට? ගාරපලියන්තන්ට ගාර කිරීම, පිළිවෙතන්ට පිළීම. ඒකත් එක්ක තමයි මෛත්‍රී වැඩ කරන්නේ. කරුණාව වැඩ කරන්නේ. එතන උඩුකමට තැනක් නැහැ. අකීකරුකමට තැනක් නැහැ. දඩබ්බරකමට තැනක් නැහැ. පිළියුත්තම් පුදනකොට ඒ පිළියුත්තාගේ වචනයට ආවනත වෙනවා. එතකොට ඒ කිනාට දුකසේ නම දුක්පින රැස් වෙනවා. රැකවරණය හැදෙනවා. අපි කොහොම හිටියත් අපි සියලු දෙනා යම් දවසක මේ අතපය පණ නැති වෙලා කතා කරගන්න බැරුව දිව ඇතුළට හැකිලිලා ඇස් බොඳ වෙලා උස්ම හිර වෙලා වැටෙනවා. එදාට අපි මේ කතා කරපු කයිවාරු මුකුත් නැහැ. අතේ පයේ හයවල් මුකුත් නැහැ. හිතෙන් හිතාපු දේවල් මුකුත් නැහැ. එදාට තමන්ගේ සිත කය මෙහෙවා යමක් රැස්ුණාද ඒ රැස්සගේ සිත් වෙනවා. ඒ රැස්ුණදී තමන්ව කැඳවගෙන යනවා. ඒ කැඳවගෙන යන තැන තමයි ඊළඟට තමන් ඉන්නේ. මේක භයානක ගමනක්. මේක පැනලෙන්ට බෑ. මැරිලා පැලෙන්න බෑ. ඉන්න තැන් වෙනස් කරලා පලාගොහින් ගැලවෙන්න බෑ. මේකේ තියෙන හරණ මනාකොට පිළිටගෙන ගුණ සම්පත් ඇති කර ගැනීමයි. ඒකට මම කිව්වේ ඒකයි පිනට ගිජු වෙලා බෑ. සමහර අයට තියෙන මෝඩ ගිජුකම. මොකද ගිජුකම? පිනට ගිජුකම. පිනට ගිජු වෙලා බෑ. ගිජු වෙන්න ඕනේ ගුණෙට.
ඇයි පිළිවිතම් පිළිමෙන් නම් පටන් ගන්නේ එතන තමයි තැන. ඒ නිසා මේ පින කියන එක නුවණින් සලකා කලින් ඔබට කියවන්න ලැබුණාද මෑත භාගයේ මම ලියපු එක්තරා පොතක් මාර්ගයේ දින පොත ලැබුණානේ ඒක ටිකයි තියෙන්නේ. මේ සමහර ආත්ම හරි දුක්ඛිතයි. හරි දුක්ඛිතයි. සමහර ආත්ම භාවවල නොපෙනෙන ලෝකේ අපි සාමාන්‍ය කරන මිනිස්සු ආසන විඩකඩක් දීපලා තියෙනවා. සමහර බුදවල උපදින බහිරවා. ඒගොල්ලෝ කුරුමිට්ටු වගේ. අවුරුදු 10 ගණන් මේවා අපේ ඉඩක් මේවා අපේ ඉඩක්. ඒක ඊටමෙට ඇවිදලා තියෙනවා. අවුරුදු 10 ගණන්. එහා පැත්තේ තියෙන අපේ අම්මගේ ඉඩම. අර පැත්තේ තියෙන අපේ පොච්චියම්මා. අර පැත්තේ අපේ ලුතාත් ඉඩම කීයේ මේ බාහිර කණ්ඩායම් කතා කරගෙන මේ මොලේ ඇවිදලා තියෙනවා. අවුරුදු 10 ගණන්. සමහර බාහිරගේ ඇඟ පුරා ගෙඩි හැදිලා. කස මේවා අපේ ඉඩක් කියලා. සාරණ නැති වෙච්ච අයට. සමහර යකුන් යකිනියන. සමහර යකුන් ඉන්න තැනක් නැහැ. සෝපොළ වලට ගිහිල්ලා කුණු වෙලා යන මලකුණු වල ඉස්ම කරනවා. ඒ જાති යකිනිය. කබ වැක්කිරෙන ඇස්වලින් කණින් කලාඳුරු වැක්කිරෙන කටියේ දබ්බලියක් බැඳිලා කට අරින්නකට ගඳ ගහන මුළු ඇඟේම මවි. කටුක පහස රහස් ප්‍රදේශ වලින් ගඳ වැක්කිරෙන ඒ යකුන් යකිනියන් තමයි එකට සතුටින් ඔය අමුසමි වගේ ඉන්නේ. කටුක පහස කොච්චර නීච ජීවිත තියෙනවද? ඒ ධර්මයේ විස්තර බලද්දී අපිට මේ ලැබිලා තියෙන මනුස්ස ආත්මේ සුපිරි එකක්. අපිට හිතෙන්නේ නැහැ නේ මේ ආත්මේ සුපිරි එකක් කියලා. අපිට හිතෙන්නේ කොහොමද? අනේ මීට හොඳයි මලාණක් කියලා හිතිලා නැද්ද? හිතලා නැද්ද කියන්නේ? තියෙනවනේ. ජීවිතේ තිත්ත වෙලා නැද්ද? තිත්ත වෙලා තියෙනවනේ. කියනවනේ කේන්තිගේ මනේ ඊට බලලා මම මැරෙන්නකම් මම බල ඉන්නේ. කියන්නේ නැද්ද? මරණයට පස්සේ ඔක්කොම ලස්සනට වෙන තැනකට යා. දැන් එක තමයි සුපිරි. මේ අවස්ථාවේ ධර්මයේ කියන්න කෙනෙකුත් හම්බ වෙලා. බුදුරජාණන් වහන්සේ මේ ගුණයන් යුක්තයි කියලා හඳුනා දෙන්න කෙනෙකුත් හම්බ වෙලා. ධර්ම රත්නේ මේ ගුණයන් යුක්තයි කියලා හඳුනා දෙන්න කෙනෙකුත් හම්බ වෙලා. ආර්ය මහා සංඝ රත්නේ මේ ගුණයන් යුක්තයි කියලා ආදි ගුරු දේවෝත්තමයන් වහන්සේව සීකල්ලා දෙන්න කෙනෙකුත් හම්බ වෙලා. මෙහෙම සරණ ඵලයන් කියලා කියා දෙන්න කෙනෙකුත් හම්බ වෙලා. සුපිරි නැද්ද? මේ අවස්ථාව හඳුනා ගන්න. කාල මොන දේවල් මොනවද? ඔය ඇති වෙනවා නැති වෙනවා. අදුම් පෙරදුම් මොනවද? ඇති වෙනවා නැති වෙනවා. යාන වාහන මොනවද? ඇති වෙනවා. අපිට කොච්චර ලස්සන වටිනා වාහන තිබ්බත් තෙල් නැති වෙච්ච ගමන් පයින් තමයි යන්න වෙන්නේ. මේ නිසා මේ වාහන ගැන අපිට උදාහරණයක් දෙයක් නැහැ. ගමනක් යනකොට අපිට කිව්වොත් එම අනාගතේ දැන් ওই කතන්දරයක් කරනවානේ ඩොලර් නැත කියලා. ඔහම ගිහිල්ලා එකපාරට තෙල් නැති වුණොත් යන්න වෙන්නේ පයින්.
ලයිට් නැති වුණොත් හරි වැඩි දරක් නැහැ. පුරුදු වෙලා නැහැ. ඔක්කොම නැතත් කම නැහැ. ෆෝන් එක නැති වුණොත් සුනේසු කොල්ලේ කළා බිම පෙරලි. ඇයි ඒකුගේ පණකෙන්න තියෙන කොහෙද? ෆෝන් එකේ. ඉතින් ඒක බලන්න මේ ඔක්කොම නැති වෙන්න පුළුවන්. හැබැයි අපි කියනවා ඇතුලේ වෙනම ලෝකයක්. ඇතුලේ ලෝකේ තමයි ඔක්කොම වැඩ කෑල්ල. අපේ මේ රාගය විසිනේවා, ද්වේෂය විසිනේවා, මෝහය විසිනේවා, මාන්නය විසිනේවා, නිදිමත අපේ නැති බැරිකම් හරිකම් ඔක්කොම තියෙන්නේ කොයිවද? ඇතුලේ. ඒවා මැඩගෙන ඒව සම්පත් නෙමෙයි. තමන්ට වද දෙන්න ආපු සතුරු. රාජ්‍ය කියන්නේ හිත පෙරෙන හිතට වදගෙන සතුරෙක් නෙමෙයිද? දේශය කියන්නේ කාය හිත පෙරෙන සතුරෙක් නෙමෙයිද? හිතේ සතුට නැසන සතුරෙක් නෙමෙයිද? ඊර්ෂ්‍යාව කියන්නේ හිත වනසන ගුණධර්ම වනසන සතුරෙක් නෙමෙයිද? මාන්න කියන්නේ තමන්ට අන් අයගේ ගුණ පේන්නේ නැතුව මකන සතුරෙක් නෙමෙයිද? මේ සතුරු ගුණ මේ ඇතුලේ පදිංචිලා නැද්ද? ඔය සම්පත්. ඒව සම්පත් නෙමෙයි විපත්. සම්පත් කියන්නේ මොකක්ද? සතුරු ටික පසෙකට දමන. තමන් සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේගේ අවබෝධය ඒකාන්ත සත්‍යයි කියලා සිත පහදවාගෙන ඒ බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් මෙනෙහි කර කර හිතේ පැහැදීම පවත්වනවා නම් මොකක්ද? සම්පතක්. ඒ ආලෝක යක්ෂ රාජයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවනේ කිං සූද විත්තං පුරිසස්ස සිට්ඨං. මේ මිනිස්යාගේ සම්පත්තිය වස්තුව මොකක්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ මොකක්ද වදාළේ? සද්දීද විත්තං පුරිසස්ස සිට්ඨං. මේ මිනිස්යාගේ වස්තුව සම්පත්තිය භාගතුන් වහන්සේ කෙරෙහි ඇතිවන පැහැදීම, ධර්මයේ ගැන ඇතිවන පැහැදීම, සාදු සංඥාදී ඇතිවන පැහැදීම, වටිනා පැහැදීම් තියෙන වස්තුවක් ලැබුණාම ඒක තමන්ගෙන් බැහැර කළ යුතුද? තමන් සතු කරගත යුතුද? තමන් සතු කරගත යුතුයි. දැන් අපි කියමු ඔය අම්මා කෙනෙකුට නැත්තම් මේ කාටරි ප්‍රියවෙනෙකුට හොඳ දියමන්ති මාලයක් ලැබෙනවා. ඕක නාට්‍යයකට දාගන්නවද? ලැබට යන්නේ නෑ. පොලේ යනකට නෑ. ඕක ගිහිල්ලා ගේ ඉස්සරහා ඉල්ලනවා දොරේ නෑ. එහෙනම් කුස්සිය තියනවද? නෑ. කොහෙද තියන්නේ? හංගනවා. හංගල හොරේ කොහින් බලනවා මම හංගාපු වස්තුව තියෙද කියලා. ඒ වගේ තමන්ට ලැබුණා වූ ශ්‍රද්ධාව නැමැති වස්තුව හදවතේ සංගව ගන්නට, හදවතේ සංගවාගෙන හොරින් බලන්න ඒ වස්තුව දිලිසෙන හැටි, බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ මෙනෙහි කර කර බලන්න හිත පිනායන හැටි, ඒක තමයි වස්තුව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියවන්න, කියවා මෙනෙහි කර බලන් කෙරේ හිත පැහැදුනහම හිත ඇතුලේ දිලිසෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ කදම්බෙන් පිරුණු ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ මෙනෙහි කර සංඥා කෙරේ පැහැදීම නැමැති වස්තුව
තමන්ගේ හිතේ දිලිසෙනවද කියලා බලන්න. ඔය වස්තුව හිතේ නැත්තම් හිත අන්ධකාරයි. තෙරුවන් කෙරෙහි පැහැදීම නැමැති වස්තුව හිතේ නැත්නම් සිත අන්ධකාරයි. අන්ධකාර වෙලාවට අන්ධකාර රාත්‍රියේ අඳුරේ යන සත්තු ඇවිදිනවා වගේ අන්ධකාර රාත්‍රියේ අඳුරේ හිතු මනාපිට යක්කෝ භූතයෝ බයිරයෝ අමනුෂ්‍යයෝ හොඳට අක්කලම් කරනවා. ඒ වගේ අන්ධකාරයේ හිතේ හොඳට කෙලෙස් දඟලනවා. හොඳට චාරිකාවේ යනවා කෙලෙස්. හිතේ තිබුණොත් අර දිලිසෙන වස්තුව තෙරුවන් කෙරෙහි ඇතිවෙන පැහැදීම මේක තමයි අපිට තියෙන වස්තුව. ඒ ශ්‍රද්ධාව නැති වස්තුව හිතේ රඳවගත්තොත් ඒ ඔස්සේ තමයි ගුණධර්ම පුරුදු කරගත්තොත් ඒක කටින් කියකින් ඕනේ නෑ. අනිත්‍යයෙන් කියන්න ඕනේ බලන්න උඹලට ශ්‍රද්ධාව නෙවෙයි මට තියෙනවා. එහෙම කියන්නේ වස්තුවක් තියෙන කෙනෙක්. මේ බලපන් මට කපූර් මාලයක් හම්බුණා කියන්නේ කියනවද? කියන්නේ. ඒක අංග ගන්න. ඊළඟට තමන් තුළ තියෙන උතුම් සීලයක්. ඒක වස්තුවක්. ඒක කියෝ යන්නේ. බම්බසර රැකලා මම මෙච්චර කාල මම තරහ නොගන්න අධිෂ්ඨාන කළා මෙච්චර කාල මම මෙසිත වඩන්න පටන් ගන්න මෙච්චර කාල මම අනිත්‍ය මෙනෙහි කරගෙන මෙච්චර කාල කොඹලට තරමනේ කියන්නේ නෙමෙයි. දැන් අපි කියමු ඔයගොල්ලන්ට බැංකු පොතක් තියෙනවා. බැංකු පොතේ සෑහෙන ගාණක් දැන් එකතු කරලා තියෙනවා. බැංකු පොත දිගහැරලා මේ ඉන්න කට්ටියට පෙන්නනද මේ බලාපොරොත්තු මගේ account එක. පෙන්නනවද? නෑ. වැටුනොත් යම් කිසිකින් ඔයගොල්ලන්ගේ මල්ලෙන් වැටුණා බැංකු පොත. අනිත් අහුලයි කියලා මොකද ඉක්මනට කරන්නේ? හානික අහුලකට හානි ගන්නවා. ගුණධර්මයේ වගේ තියාගන්න ඕනේ. ගුණධර්ම කියන්නේ ප්‍රදර්ශන මාර්ග නෙවෙයි. මම රහත්, මම සකදාගාමි, මම සෝවාන්. ඒවා ඉමිටේෂන්. ඒවා බොරු ඒවා. ඒ වෙලාවට ඉතින් අලෙවි වෙනවා. ඒවට තාසයි නොනොයි. ඇත්තේවා එහෙම නෙමෙයි. ඒවා හරි වටිනවා. ඇත්තේවා හරියට වටිනවා. ඒවා හංගගෙන ඉන්න ඕනේ. ඒවා දොඩන්නේ. ඒ වගේ ගුණධර්ම ඊට ඇතුලේ සංගවාගෙන සරණේ මනාකොට පිළිදලා වාසය කරත් තියෙන්නේ. ඒ විදිහට ඔබ වාසය කළොත් දැන් මේ කියාපු කර්ම කාරණා දැන් ගොඩාක් කියවනවා පැත්තක් මම කියනවා. දැන් ගොඩාක් කියවනවා මේ කියපු දේ සාරාංශ වශයෙන් ගන්න පුළුවන්ද? මොකක්ද? නිකන් තේරෙන කෙනෙක් අත උස්සන්න බලන්න. කියන්න බලන්න. නෑ අප කෙනෙක් අත උස්සන්න කියන්නේ. හිටගන්න. හොඳට කියන්න නැහැ. තව එකක් කිව්වා. මුලින්ම කිව්වා. ගාරු කළ හරි මුදයි මතකයි. ඒ වගේ එතකොට මේකට හානි කරන සතුරෙක් ඉන්නවා. Taman ළඟ තියෙන චූටි පුංචි පොත්තක් වගේ සතුරෙක්. මොකක්ද ඒක? ෆෝන් එක ඒක වරින් වර නාද කරනවා. නාද කර තමන්ගේ අවධානය එක ගන්නවා. ඔව්. ඒ සතුරා ළඟ තියාගෙන ඉඳිපා. පොඩි එකක් ගන්නට. පොඩි එකක්.
පොඩි සතුරා ගින්නට දාන්න. පොඩි එකක් ගන්න. පොඩි ෆෝන් එකක් අරගෙන Facebook තියෙනවා. Facebook වැඩ කරන හැටි මේ ආච්චිලා දන්නවද? YouTube දන්නවනේ. Zoom විනාශයි. පොඩි ෆෝන් එකකින් ළමයෙකුට කතා කරන්න හදිසියෙදි පරිද්දයක් තියාගන්න තිබ්බහම ඇති. කොල්ල කුරුට්ට බේර ගන්න බැරුව. කෙල්ල බේරන්නත් බැහැ. ඇයි හේතුව? අපි බේරෙන්න තියෙන අපේ ආරක්ෂකයා කවුද? ලැජ්ජා බය. ඉස්සල්ලාම ඔය ෆෝන් එකෙන් නසනවා. මොකද්ද නසන්නේ? ලැජ්ජාවත් බයත් නසනවා. නැසුවට පස්සේ කොල්ලා දන්නේ කොල්ලා මොකද කරන්නේ කියලා. කෙල්ල දන්නේ කෙල්ල තමන්ගේ ආත්ම ගරුත්වයෙන් නසා ගන්නවා. ඊට පස්සේ හිත කැළඹෙනවා. කැළඹිලා මඩ ගොඩක් වගේ කැළඹෙනවා. බෑදින්නේ නැහැ. ඒ කැළඹිලා ගිය සිතට පිනකට හිත යොමු කරගන්න බෑ. යොමු කරගත්තත් හිතට වෙහෙසයි. ඔය YouTube, Facebook වලට ඇබ්බැහි වෙච්ච කෙනෙකුගේ ලක්ෂණය තමයි හිතට වෙහෙසයි. ඒ වෙහෙසටපත් වෙච්ච හිතේ පින පීඩන්නේ. ඔය ෂෙයා කර ඉඳී එක ෆොටෝස් අරගෙන ෂෙයා කර ඉඳී මේ බලපන් මිතුරුන් ජීවිතය. ඒ නිසා මේ තමන්ගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ලක්ෂණයක් තමයි තමා තුළට පමුණුවා ගත යුතු. තමා තුළට පමුණුවා ගත යුතු. දැන් අපි ළඟ තියෙනවා තමා තුළට පැමිණිලා රාගය. අපි ළඟ තියෙනවා නම් තමා තුළට පැමිණිලා ද්වේෂය. තමා තුළට පැමිණිලා තියෙන ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මද, මාන ආදී අකුසල තමා තුළට පැමිණිලා නැද්ද? තමන්ට වින කරන්නේ නැද්ද? හානි කරන්නේ නැද්ද? ධර්මයේ තමා තුළට පැමිණෙනවා. ආන්නේ දාන තමව සූපත් කරනවා. තමා තුළට පැමිණෙන ධර්මයේ තමාව සූපත් කරනවා. තමා තුළට පැමිණිලා නම් ඉවසීම. ඒ ඉවසීම තමාව සූපත් කරනවා. තමා තුළට පැමිණිලා නම් වෛර නොකිරීම ඒ තමාව සූපත් කරනවා. තමා තුළට පැමිණිලා නම් මෛත්‍රී සිත ඒ මෛත්‍රී සිත තමාව සූපත් කරනවා. තමා තුළට පැමිණිලා නම් මේ සියලු දේ නැසී වෙනසී යයි කියන අවබෝධය තමාව සූපත් කරනවා. තමා තුළට පැමිණිලා නැත්තම් කිසිවක් තමාව සූපත් කරන්න දෙන්නේ. තමාව සූපත් කරන්න යම් කිසි දෙයක් පැමිණිලා නැත්නම් තමන් අනාථයි, අසරණයි. එකපාරට තමන්ට මතක් වෙනවා නම් අනේ මගේ සාතුන් වහන්සේ මේ දුක් කන්දරාවෙන් නිදහස් වෙන්න දහම් දෙසූසේක කියලා. ඒක තමයි සූපත් වෙනවා. ඒ තමයි තමන් ළඟ තියෙන සම්පත් ළඟා කර ගන්නට ප්‍රමාද විය යුතුද අප්‍රමාදී විය යුතුද? අප්‍රමාදී විය යුතුයි. අපගේ සාතුන් වහන්සේ ඒ කාලේ වදාලා මහත්මි මේ බුද්ධ ශාසනය තනි වචනකින් කියන්න කිව්වා. තනි වචනකින් මහත්මි මේ සමස්ත දහම් වැඩපිළිවෙල තනි වචනකින් කියන්න කිව්වා. මොකද්ද? අප්‍රමාදය. ඔය ෆෝන් එකකින් කරන්නේ නසන්නේම මොකද්ද? අප්‍රමාදයේ නසනස පුද්ගලයාව ප්‍රමාදයටපත් කරනවා. ඔය ෆෝන් එකට අහු වුණාට පස්සේ වෙලාව යනවා දන්නේ.
රෑ වෙනවා දන්නේ. රෑ 12ක වෙනවා දන්නේ. වෙහෙසයි. නිින්ද යනවා. ඈරිච්ච ගමන් ආයෙ ගන්නවා. ඔය මොකක්ද පින්වත්නි? බුදුරජාණන් වහන්සේ එක්තරා බෝසත් ආත්මික හිටියා. රජෙක් වෙලා. රජුන්ට ඇහෙනවා මිහිරි සුමధుර මනෝහර වීණානාදයක්. රජු අහනවා රාජපුරුෂයන්ගෙන් රාජපුරුෂේ මේ මధుර මනෝහර මේරු හඬන්නේ කොහෙන්ද? කියනවා දේවයන් වහන්සේ වීණාව හඬනගනවා. වීණාවක් හඬනගනවා. එන්නවල ඔන්නේ වීණාව අරගෙන එනවා ඉස්සරහට. එතකොට රජු වහනවා රාජපුරුෂයනි ඊතර මිහිරි මధుර හඬක් නැගී මේ වීණාව. එහෙමයි දේවයන් වහන්සේ. ඊට පස්සේ රජු කියනවා බවත් වීණාව හඬනගපන්. බවත් වීණාව හඬනගපන්. වීණාව යෝග තියෙනවා. ඊට පස්සේ රජු වහනවා රාජපුරුෂයනි කො මේක හඬනගන්නේ නැහැ නෝයි. දේවයන් වහන්සේ ඒ වීණාව එහෙම නාද කරන්නේ පුරුෂයෙක් ඉන්න ඕනේ. මිනිසෙක් ඉන්න ඕනේ. ඒ මනුස්සයා මේ වීණාව අතට අරගෙන තත් පිරිමැද සද්දෙන් ගන්නවා. එතකොට රජු කියනවා රාජපුරුෂයනි එහෙනම් මිනිස්යාව ප්‍රමාදයට පත් කරනවා නේද මේ වීණාව? මේ වීණාවෙන් නැගෙන හඬට වසක මිනිසයා සියලු වැඩ කටයුතු නවතා මේ වීණාවේ තත් පිරිමැද ඉන්නකොට ඔහුගේ කාලේ විනාශ වෙනවා. ඔහු ප්‍රමාදයට පත් වෙනවා. මහණෙනි රාජපුරුෂය මෙවන් ප්‍රමාදයේ ලබා දෙන තියක් මගේ දැසටවත් දෙන්න එපා. ඕක කෑලි වලට කඩා වීසි කරපන්. මේ මහා බෝධිසත්වයෙක්තර මේක රජෙක් වෙලා. මහා බෝධිසත්වයේ ප්‍රමාද වස්තු ඉච්ඡර වේගෙන් දුරු කළා. ඔබේ ප්‍රමාද වස්තු දුරු කරගෙන පින හොයනවා. ප්‍රමාදයට පත් කරවන භයානක සතුරා ළඟ තියාගෙන පින හොයනවා. හම්බුනේ. පුදුමයි වැසිකිලි වලක නෙළුමක් පිපෙනවා කිව්වොත් ඉතින් ආශ්චර්යයක් බුදු දෙයක් නේ. වැසිකිලි වලක නෙළුමක් පිපුණා. දැන් බලන්න මේ බුද්ධ දේශනාවල තියෙන එක මම මේ කියන්නේ. ඒ නිසා ඒක ප්‍රමාදයෙන් පත් වෙන විදිහට කර්ම සැලසුණු මේ කාලේ මගේ නම් අදහස ධර්මයේ පැමිණිලා අහන්න ඕන කියන එක. ෆෝන් එකේ නෙමෙයි. මොකද පැමිණිලා අහනකොට බිම වාඩි වෙලා ගාරුසරු දක්වලා අහන්නේ. ෆෝන් එකේ කකා බීබී හිනයි කොනිට අහන්නේ. පිටින්ද නෑ. ඔය අතරේ වෙන කවුරු හරි කතා කරනවා කොහොමද බං? පිටින්ද නෑ. ඒ නිසා මේ ධර්මයේ අහන එක කරගන්නට දැන් අතන තිබුණා පරණ ධර්මශාලාවක්. ඒ ධර්මශාලාව ඉවත් කරලා අපි අලුත් ධර්මශාලාවක් හදන්න ලෑස්ති වෙලා ඉන්න කාලේ තමයි කොවිඩ් ආවේ. ඒ මරණය හැමතැනම හොල්මන් කරනවා. අපිට පේනවද ඒ මරණය නැමැති හොල්මන හැසිරෙන විදිය? පේනවද? නෑනේ. ඒක නම් මොකවද කරගෙන ඉන්නේ? පේන්නේ නෑනේ හොල්මන හැසිරෙන විදිය. ඒ හොල්මන යනකොට නේද පීරගෙන එක රොත්තට කට්ටිය අරගෙන. එවන් ලෝකික මම ඉතින් මේ දැන් මේ ඉන්න මේ ලොකු ස්වාමීන් වහන්සේට මම කිව්වා
සුමනන්ත ස්වාමීන් වහන්සේට මම කිව්වා අපි මේ ධර්ම ශාලාව හදන්න පටන් ගමු. මමත් පිනක් කරගන්න මේ ධර්ම ශාලාවට මමත් හැකි පමණින් හවුල් වෙන්න පිරිසක් හැකි පමණින් හවුල් කරගන්නට. මොකද මට ධර්මයේ ලබා ගන්නත් මම ඉගෙන ගන්නත් මම මේ ධර්මයට හරි ආසයි. ඒ ධර්මයේ තියෙන ලස්සන අමුතු එකක්. ඒක වචනෙන් කියන්න බෑ. මේම ලස්සනයි කියලා. හිරු මඩල ගැන කියන්න පුළුවන් මේ වගේ ලස්සනයි කියලා. සඳ මඩල ගැන කියන්න පුළුවන් මේම ලස්සනයි කියලා. හැබැයි මේ ලස්සනට දුක දුරු කරන්න බෑ. වරුසාව වහිනකොට ලස්සනයි. බැරි වුණාම වදයක්. වහින්දි පායනකට ලස්සනයි. වැඩි වුණාම වදයක්. ධර්මයේ එකක් නෙමෙයි. ධර්මයේ ලස්සන වචන කියන්න බෑ. අපේ ජීවිතේ කඳුළු හැලෙන අවස්ථා තියෙනවා. අපි අඬන අවස්ථා තියෙනවා. ඒ අඬන අවස්ථා තුනක් තියෙනවා මට තේරෙච්ච විදිහට. ඒක අවස්ථාවක් තමයි අපිට උලා ගන්න බැරි ශෝක දුක. එතකොට අපි කඳුළු හදනවා. ඒක අවස්ථාවක් තමයි අපිට උපදින සතුට. එතකොට අපි කඳුළු හදනවා. තව අවස්ථාවක් තමයි පුද්ගලයන්ගේ ගුණ සිහි කරනකොට ඇඟ කිලිපොළාකින් කඳුළු හැලෙනවා. ඒ වගේ තමයි ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ සිහි කරනකොට පෙරු හැටි ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවක සංගරුවන්ගේ ගුණ සිහි කරනකොට කඳුළු හැලෙනවා. ඒ ධර්මයේ තියෙන සුන්දරත්වය හරි අපූර්ව එකක්. ඒ සුන්දරත්වය බෙදා ගන්න තමයි මේ ශාලාව හදන්නේ. ඒ ධර්මයේ තියෙන ඒ අලංකාරයෙන් බබලන ධර්මයේ අපට දේශනා කළේ මේ මාතෘ භූමියට ඉරබඩ තරුවක් වගේ මාතෘ භූමියට ආකාශින් ඒකාලෝක කරගෙන වැඩිය භාග්‍යවතුන් වහන්සේගේ ලය මඩලින් උපන් සංගරුවන අපගේ ආදි ගුරු දේවෝත්තමයන් වහන්සේ ආයේ ඉන්දියාවට වැඩියේ නැහැ. පිරිනොන් පානකම මේ වැඩ හිටියා. අනේ උන්වහන්සේ අපිට ලබා දීපු සම්පත් අපි තවමත් භුක්ති විඳිනවා. අපිව සතර පායෙන් මුදවලා අපිව සුගතියේ පිහිටවනවා. කල්යාණ මිත්‍රයන් මොනගස්සනවා. හදවතේ අරගෙන සිටින අන්ධකාර සතුරන් පළවා හැර හදවත ආලෝකයෙන් තල්වනවා. මේ සියල්ල කරන්නේ මේ දුමාරාතන් වහන්සේ අපිට ලබා දීපු ධර්මය. ආශ්චර්ය නැද්ද? ඒ අසිරිමත් ධර්මය රැවුදෙන ධර්මශාලාව ඉක්මනින්ම ගොඩනගන්නට අපි හැමෝටම වාසනාව ලැබේවා. අපි හැමෝටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා බෝපි කරගන්න වාසනාව ලැබේවා. අපට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය